නියුට්‍රෝනය සොයා ගැනීම. right? නියුට්‍රෝනය සොයාගත්තේ චැඩ්වික් කියන විද්‍යාඥයා විසින්. ඒකට උදව් කරා බෝත් හා බේකර් කියන අනිත් දෙන්නා. හරි. මේකට මේ නියුට්‍රෝනය සොයාගන්න පාවිච්චි කරන පරීක්ෂණය කරපු පරීක්ෂණය මම දැන් කියන්නම්. එයාලා ඉස්සරෝම කරේ ධනාරෝපිත ඇල්ෆා කිරණ නිකුත් කරන විකිරණශීලී ද්‍රව්‍යයක් ගත්තා. හරි. ධනාරෝපිත ඇල්ෆා කිරණ කියලා විකිරණ જાතියක් තියෙනවා. මෙන්න මේ විකිරණ જાතිය පිට කරන ද්‍රව්‍යයක් ගත්තා. හරි. මේක ලෙඩ් ආවරණයක් තුල තිබ්බා. හරි. ලෙඩ් ආවරණයක් තුල වහලා තියෙනවා. හේතුව හැමතැනටම විකිරණය ඇයි කියලා. ලෙඩ් ආවරණයක් තුල වහලා තියෙනවා. හරි. එතකොට මෙයාලගෙන් පිට වෙනවා ඇල්ෆා කියන විකිරණ වර්ගය. ඇල්ෆා කියන විකිරණ වර්ගය පිට වෙනවා. හරි. ඊට පස්සේ මේ අනෙක් විකිරණ ධනාරෝපිතයි. හරි. මේ විකිරණ මේ විකිරණ ආරෝපිතයි. හරි. මේ විකිරණ ආරෝපිතයි. මේ ආරෝපිතභාවය නිසා මේ විකිරණ හඳුනා ගන්න මෙයාට ඉස්සරහින් තිබ්බ විකිරණ මානය. මෙයාට ඉස්සරහින් තිබ්බ විකිරණ මානය. මේ විදියට පුංචි විකිරණ මානයක් තිබ්බා. හරි. ඒක විකිරණ මානය මෙහෙම කට්ටක් තියෙනවා. මෙයාගේ මෙහෙට විකිරණයක් යනවා නම් මේ විකිරණයක් යනවා නම් මේකේ වදිනවා නම් මේ කට්ට උත්ක්‍රමණය වෙනවා. හරිද? දැන් අපි මේ ලෙඩ් ආවරණ ඉස්සරහින් තිබ්බේ. එහෙනම් උත්ක්‍රමණය වෙනවා. කට්ට උත්ක්‍රමණය වෙනවා. හරි. මේ තියෙන ඇවිල්ලා මගේ විකිරණ මානය. right. හරි. මෙයා කරපු ඉස්සරෝම වැඩේ ලෙඩ් ආවරණය තුල ගත්තු ඇල්ෆා කියන විකිරණය ගත්තා. ඊට පස්සේ ආරෝපිත අංශු අනාවරණය කරන ලද අනාවරකයක් ගත්තා. හරි. මේකට අපි කියනවා අනාවරකය. විකිරණ මානය එහෙම නැත්නම් අනාවරකය කියලා කියනවා. අනාවරකය. හරි. right. ඊට පස්සේ මේ දෙන්නා කරේ දැන් මේව විකිරණයක් කියනවා. හරි. ඊට පස්සේ මේ දෙන්නා කරේ මේ අතරට තිබ්බා ගෙනල්ලා බෙරලියම් තහඩුව. මේ අතරට ගෙනල්ලා බෙරලියම් තහඩුව තිබ්බා. මොකද්ද? බෙරලියම් Be නේ. බෙරලියම් තහඩුව. මේ අතරට තියෙනවා බෙරලියම් තහඩුවක් ගෙනල්ලා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ කිරණ මෙතෙන්ට එනකන් එනවා. මං කිව්වා මේක ආරෝපිත අංශු අනාවරණය කරගන්න එකක් කියලා. හරි. එතකොට දෙවෙනියට සිද්ධ වෙන්නේ මෙයාගේ කිසිම ආරෝපිතභාවයක් නැති වෙලා යනවා. හරි. ආරෝපිතභාවයක් නැති වෙලා යනවා. හරි. ඒ කියන්නේ මේ කට්ට ආය මෙහෙ මුලම තියෙනවා. මෙතන ලෙඩ් ආවරණයක් තිබ්බම මේ කට්ට ආය මුලට වැටෙනවා. හරි. එහෙනම් මේකෙන් තීරණය කරන්න පුළුවන් මොකද්ද? එක්ක ලෙඩ් තහඩුව තිබ්බට පස්සේ එතනින් එහාට කිරණ වර්ගයක් යන්නේ නැහැ කියලා. ලෙඩ් තහඩුව තිබ්බම එතනින් එහාට කිරණ වර්ගයක් යන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද කියන්න පුළුවන්? එහෙම නැත්නම් කියන්න පුළුවන් ලෙඩ් ආවරණයෙන් එහාට කිරණ වර්ගයක් යනවා. ඒ කිරණ වලට කිසිම ආරෝපණයක් නැහැ කියලා. හරි. ආරෝපණයක් තිබ්බොත් නේ අනාවරණය වෙන්නේ. කිසිම ආරෝපණයක් නැත්නම් අනාවරණය වෙන්නේ නැහැ. තේරුණාද? right. ඔය ටික ලියාගෙන අපි ඉස්සරහට යමු. හරි. ලියමු. නියුට්‍රෝන සොයාගැනීම කියලා දාන්න ලියන්න. මෙය චැඩ්වික් විසින් සැලසුම් කර බෝත් හා බේකර් විසින් චැඩ්වික්
බෝධා වේග විසින් කරන ලදී right ලියන්න එක කියලා දාලා ලියන්නේ කරන විදිය පළවෙනි පියවර ධනාරෝපිත ඇල්ෆා කිරණ නැත්නම් ධනාරෝපිත අල්ෆාංශු නිකුත් කළ හැකි විකිරණශීලී මූලද්‍රව්‍යයක් ලෙඩ් ආවරණයක් තුල බහ ඊට ඉදිරියෙන් ආරෝපිත අංශු අනාවරණය කරගත හැකි අනාවරකයක් හෙවත් විකිරණමානයක් ලැබුව විට එහි දර්ශකය උත්ක්‍රමණය විය ඉන් නිගමනය කළ හැක්කේ ආරෝපිත අංශු විකිරණමානය වෙත පැමිණ ඇති බවයි. right හරි එහෙනම් මේ රූප හරි එතකොට අඳින්න ඕනේ කට්ටිය අඳින්න ඕනේ මෙන්න මේ රූප ඉස්සරෝම හරි අඳින්න ඕනේ මෙන්න මේ රූපේ මම ඉස්සරෝම මැද රූපෙදී මේ රූපේ තමයි කට්ටිය ඉස්සරෝම අඳින්න ඕනේ විකිරණමානය මෙහෙම තියෙනවා හරි එතකොට මෙයාගෙන් විකිරණ එනකොට මෙයා මොකද වෙන්නේ මෙයා උත්ක්‍රමණය වෙනවා විදිහට උත්ක්‍රමණය වෙනවා හරි මේක නම් කරගන්න පළවෙනි එක නම් කරගන්න ලෙඩ් ආවරණය මේ තියෙන්නේ අල්ෆා කිරණ මේ තියෙන්නේ විකිරණමානය එහෙම නැත්නම් අනාවරකය හරි ඒක නම් කරගන්න ඔය විදිහට පළවෙනි රූප සටහනම මේ තියෙන්නේ හරිද right ඊට පස්සේ දෙක කියලා දාලා ලියන්න මේ දෙක අතරට බෙරලියම් තහඩුවක් තැබුව විට දර්ශකය උත්ක්‍රමණය නොවිය දැන් උඩ එක නේද බෙරලියම් පහළ තිබ්බට පස්සේ දර්ශක උත්ක්‍රමණය වෙන්නේ නැති වෙන්නේ right ඊට පස්සේ කියන්න මේ නිගමනය කළ හැක්කේ මොකද නිගමනය කරන්න පුළුවන් පළවෙනි නිගමනය මෙතන ඉඳන් එන කිරණ මෙයාගේ වැදිලා ඉතින් එහාට යන්නේ නැහැ දෙවෙනි නිගමනය මෙතන ඉඳන් එන කිරණ මෙතන වැදිලා මෙහෙට යන්නේ මොකද්ද විකිරණයක් නෙවෙයි නිකන් කිරණයක් යනවා නිකයි මොකක් හරි යනවා ඇති මොකද මෙයාගෙන් කරන්නේ ආරෝපිත අංශු අනාවරණය කරන එකනේ ආරෝපිත මුකුත් නැති නිකන් කිරණයක් යනවා ඇති හරි එහෙනම් මින් නිගමනය කළ හැක්කේ එක බෙරලියම් තහඩුවෙන් ඉවතට තවදුරටත් කිරණ වර්ගයක් ගමන් නොකරන බවයි හරි දෙක දෙවෙනි කරුණ බෙරලියම් තහඩුවෙන් ඉවතට අනාරෝපිත අංශු වර්ගයක් ගමන් කරන බවයි
අනාරෝපිත අංශු වර්ගයක් ගමන් කරන බවයි. අනාරෝපිත අංශු වර්ගයක් ගමන් කරන බවයි. right. අපි දැන් එහෙනම් එකක් නිගමනය කරා. මොකද්ද? මෙතනින් ඉඳන් මෙහෙට ගෙනකොට එක්ක කිරණයක් එන්නේ නැහැ. මෙතනින් එහාට කිරණයක් යන්නේ නැහැ. එහෙම නැත්නම් මෙතනින් එහාට යන කිරණ වලට ආරෝපණයක් නැහැ. හරිද? right. මම මෙයා අතරට පැරෆිනිටි කුට්ටියක් ගෙනලා තියෙනවා. ওই විදිහටම පැරෆිනිටි කුට්ටියක් ගෙනලා තියෙනවා. මොනවද? පැරෆින් ඉටි ගෙනත් තියෙනවා. පැරෆින් ඉටි තිබ්බට පස්සේ මේ දර්ශකය ආය උත්ක්‍රමණය වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මෙතනින් කිරණයක් ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. මෙතනින් කිරණයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි කලින් අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ? මේ ඇවිල්ලා තියෙන කිරණයට ආරෝපණයක් තිබිලා නැහැ. ඒ නිසා මෙයා උත්ක්‍රමණය වෙලා නැත්තේ. ආය පැරෆින් ඉටි තිබ්බට පස්සේ ආය ප්‍රතික්‍රියා කරලා ආය උත්ක්‍රමණය වෙලා හැදෙනවා. තේරුණානේ? right. පැහැදිලිද? හරි. ලියාගන්න. බෙරිලියම් තහඩුව හා උපකරණය අතරට පැරෆිනිටි ස්තරයක් තැබූ විට නැවතත් දර්ශකය උත්ක්‍රමණය විය. right. එතකොට මේ රූප සටහන දෙන්න. ඒක දර්ශක උත්ක්‍රමණය වුණා කියලා අඳගන්න. කැරකුණා දැස්ති. හරි. right. ලියන්න ඊට පස්සේ එහෙනම් මේ අණුව මෙතනින් ඇත්තටම ගිහිලා තියෙන්නේ මොකද්ද? කිරණයක් නෙමෙයි මෙතනින් එහාට ගිහිලා තියෙන්නේ. බෙරිලියම් තහඩුවෙන් එහාට කිරණයක් ගිහිල්ලා හැබැයි යාට ආරෝපණ තිබිලාද? නැහැ. හරි. ලියන්න. මේ අණුව පහත නිගමන වලට එළඹිය හැක. එක විකිරණශීලී මුල්ද්‍රව්‍යයෙන් ආරෝපිත අංශු ගමන් කරයි. මේ මුල්ද්‍රව්‍යයෙන් ආරෝපිත අංශුවක් ගමන් කරයි. 2 එම අංශු බෙරිලියම් තහඩුවේ ගැටි අනාරෝපිත අංශු ඉදිරිපත් කරයි. මෙම අනාරෝපිත ස්කන්ධයක් සහිත අංශු නියුට්‍රෝනය නම් වේ. right. එහෙනම් දැන් අපි නියුට්‍රෝනයත් හොයාගත්තා. හරි. ඒක නියුට්‍රෝනය හොයාගත්තේ කවුද? චැඩ්වික් බෝථා බේකර් විසින් සැලසුම් කරලාද පරීක්ෂණයකින්. හරිද? right. එතකොට අපි දැන් අපි කතා කරමු මොනවද මේ ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන තුනම හොයාගත්තා. ඉලෙක්ට්‍රෝන කැතෝඩ කිරණ වලින්, ප්‍රෝටෝන ධන කිරණ වලින්, නියුට්‍රෝන මේ දැන් කියපු පරීක්ෂණය. හරි. විකිරණශීලී මේ මානේ පාවිච්චි කරලා කරපු පරීක්ෂණයෙන් තමයි නියුට්‍රෝන හොයාගත්තේ. හරි. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන තුන සාරාංශ කරන්න පුළුවන් කියලා. හරි. නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි කියන තුන සාරාංශ කරන්න පුළුවන් කොහොමද කියලා බලමු. හරි. මේ තුන ගත්තාම මම මෙහෙම වගුවක් හදා ගන්නවා.
අංශු වර්ගය සාපේක්ෂ ආරෝපණය හරි සාපේක්ෂ ආරෝපණය ඊට පස්සේ ආරෝපණය ඊට සාපේක්ෂ ස්කන්ධය ඊට පස්සේ ස්කන්ධය හරි මෙන්න වගුව හරි මම ඉස්සරවම කතා කරන්නම් ඉලෙක්ට්‍රෝනය ගැන හරි ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ආරෝපණය අපි කියනවා ඍණ 1යි කියලා ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ආරෝපණය ඍණ 1යි එයාගේ ඇත්තම ආරෝපණය කූලොම් වලින් 1.6 බිඳුවයි දෙක වැඩි කිරීම 10-19යි කූලොම් හරි सापेक्ष स्कंध ඇවිල්ලා ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය 1.1840යි ස්කන්ධ ඇත්තම ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ඇත්තම ස්කන්ධය ඇවිල්ලා 9.1.7 වැඩි කිරීම 10-28යි ග්‍රෑම් 9.1.7 වැඩි කිරීම 10-28යි ග්‍රෑම් හරි මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝනය ඇවිල්ලා प्रोटॉन ඇවිල්ලා සාපේක්ෂ ආරෝපණය ධන 1යි. එයාගේ ආරෝපණයත් 1.6 වැඩි කිරීම 10 කූලොම්. සාපේක්ෂ ස්කන්ධය 1යි. ඒ කියන්නේ මොකද වෙන්නේ? ඇත්ත ස්කන්ධය. මෙයා වගේ 1.840 ගුණයක්. එහෙනම් ඇත්තටම මොකද වෙන්න ඕනේ? මේ වගේ 1.840 ගුණයක් වෙන්න බෑ. වැඩි කිරීම 9.1.7 වැඩි කිරීම 10-28යි ග්‍රෑම්. හරි ප්‍රෝටෝන. ඊළඟ එක නියුට්‍රෝන. නියුට්‍රෝන වලට සාපේක්ෂ ආරෝපණයක් නැහැ. උදාසීනයි. ඒ වගේම ආරෝපණයක් නැහැනේ. උදාසීනයි. සාපේක්ෂ ස්කන්ධය 1යි. ස්කන්ධය 1.840 ගුණයයි. හරි මෙන්න මෙහෙම තමයි වගුව එන්න ඕනේ. හරි මේ වගේ තමයි වගුව එන්න ඕනේ. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන පරමාණු කාංශු ටික සාරාංශ කරලා. හරි ස්කන්ධ ආරෝපණ මේවා මතක තියෙන්න ඕනේ. මේ සෙට් එක විභාගෙට අහන්න පුළුවන්. හරි දාගන්න chart එක. right හරි දාගන්න ඊට පස්සේ මාතෘකාව න්‍යෂ්ටිය සොයා ගැනීම දාගන්න මාතෘකාව න්‍යෂ්ටිය සොයා ගැනීම ඊළඟ වීඩියෝ එකේ මම න්‍යෂ්ටිය සොයා ගැනීම කරනවා